Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කියන්නේ. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක ප්‍රබුද්ධ ශ්‍රීමාල් ආචාර්යතුමා සමග අපි ICT ඉගෙන ගනිමු. ආයුබෝවන් සුබ දැසනක් ඔයාලා හැමදිනාටම අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ සිත FM Soft Logic Life ගුරු ගෙදරත් එක්ක. මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පද්ධති නිර්මාණයේදී එන අවශ්‍යතා විශ්ලේෂණය කියන කොටස. අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා requirement analysis කියලා. අවශ්‍යතා විශ්ලේෂණය. දුවපුතේ මේ පද්ධති නිර්මාණයේදී පද්ධතියක් නිර්මාණය කරන්න බාර දෙනකොට මේ පද්ධතියේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ ලෝකේ තියෙන හැම පද්ධතියක්ම මොනවා හරි මිනිසුන් විසින් නිර්මාණය කරපු පද්ධතියක් ගත්තම හැම එකක්ම යම්කිසි අවශ්‍යතාවයක් මත නිර්මාණය වෙලා තියෙනවා. අපි මෘදුකාංග පද්ධති සලකන්නේ නැතුව ඉස්සලා සාමාන්‍ය උදාහරණයක් අරන් බලමුකෝ. ඔරලෝසුවක් ගන්නකෝ. අපි අතේ පළඳින ඔරලෝසුව. මේ අත් ඔරලෝසුව නිර්මාණය වෙලා තියෙන්නේ මිනිසුන්ට වෙලාව බලන්න අවශ්‍ය වෙන අවශ්‍යතාවය අනුව. වෙලාව දැන ගැනීමට අවශ්‍යයි. මිනිසුන්ට පැවතුනා යම්කිසි ගැටලුවක්. මේ ගැටලුව තමයි වෙලාව බලා ගන්න ඕනේ. ඉතින් ඒකට මිනිසු නිර්මාණය කරා මේ වෙලමක් වෙලාව බලන්න මුලින්ම විශාල ඔරලෝසු නිර්මාණය කරලා තියෙන්නේ. ඊට පස්සේ කාලයත් එක්ක අතේ වඳින්න පුළුවන් අත් ඔරලෝසුවක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අවශ්‍යතාවය අනුව තමයි හැමතිස්සෙම පද්ධති නිර්මාණය වෙන්නේ. ඒතර ඔරලෝසුව කියන්නේත් පද්ධතියක්. ඉතින් මේ විදිහට මෘදුකාංග පද්ධති ගත්තම මේ මෘදුකාංග පද්ධතිත් යම්කිසි අවශ්‍යතාවයක් අනුව තමයි නිර්මාණය වෙන්නේ. ඒතර මේ අවශ්‍යතාවය සේවා ලාභියා නැත්නම් මේ සේවය බලාපොරොත්තු වෙන කෙනා මේ පද්ධතිය පරිහරණය කරන්න ඉන්න අයට අපි කියනවා සේවා ලාභීන් කියලා. ඉතින් මේ සේවා ලාභියා පද්ධතිය පරිහරණය කරන්න ඉන්න අය තමන්ගේ අවශ්‍යතාවයන් සඳහන් කරනවා. ඒවට අනුව පද්ධති නිර්මාණය කරන අය පද්ධති නිර්මාණකරුවෝ විවිධ පද්ධතීන් නිර්මාණය කරනවා. අපි ගත්තොත් කිසියම් සමාගමක් කිසියම් ආයතනයක් ඒ ආයතනයේ වැඩ කටයුතු කරගෙන යනකොට විවිධ ගැටලු මතුවෙනවා. මේ ගැටලු හඳුනාගෙන මේ ආයතන ප්‍රධානීන් මෘදුකාංග සමාගම් වලට කියලා ඒ සඳහා විසඳුමක් ලබා දෙන පද්ධතියක් නිර්මාණය කරනවා. අපි ගිය සතියේ උදාහරණ දිගත්තේ අර වැටුප් සැකසීමේ පද්ධතිය. ඒතර වැටුප් සැකසීමේ පද්ධතියක් අපි කියනවා payroll system එකක් කියලා. මේ වැටුප් ගණනය කිරීමේ පද්ධතියත් ඒ වගේ. වැටුප් ගණනය කිරීම ගැටලුවක් වෙනවා. ඒ ගැටලුව නිසා ඒකට විසඳුමක් විදිහට payroll system එකක් නිර්මාණය කරනවා. දැන් මේ අවශ්‍යතා කියන එකත් අවශ්‍යතා විශ්ලේෂණය කිසියම් කාල සීමාවක් ගතවන තරමක් සංකීර්ණ කාර්යයක් වෙන අවස්ථාවක් තියෙනවා ඒ පද්ධතිය අනුව. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක ප්‍රබුද්ධ ශ්‍රීමාල් ආචාර්යතුමා සමග අපි ICT ඉගෙන ගනිමු. පුතේ අවශ්‍යතා විශ්ලේෂණයේදී ප්‍රධාන අවශ්‍යතා වර්ග තුනක් ගැන අපි කතා කරනවා. පළවෙනි වර්ගයට අපි කියනවා කාර්යබද්ධ අවශ්‍යතා කියලා. ඉංග්‍රීසියෙන් මේකට කියනවා functional requirements කියලා. දෙවෙනි වර්ගයට අපි කියනවා කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියලා. ඉංග්‍රීසියෙන් අපි කියනවා මේකට non functional requirements කියලා. තුන්වෙනි වර්ගයට අපි කියනවා constraints කියලා. සිංහලෙන් අපි මේකට කියන්නේ සංරෝධන කියලා. එතකොට functional requirements, non functional requirements, constraints කියන වර්ග තුන. කාර්යබද්ධ අවශ්‍යතා, කාර්යබද්ධ නොවන අවශ්‍යතා, ඒ වගේම සංරෝධන නැත්නම් ප්‍රතිරෝධකතා. මේ පද්ධතිය නිර්මාණය කරනකොට මතුවන විවිධ මුහුණ දෙන්න වෙන සංරෝධන අපි සලකනවා අවශ්‍යතා විදිහට. දුවපුතේ අපි මුලින්ම බලමු මොනවද මේ කාර්යබද්ධ අවශ්‍යතා නැත්නම් functional requirements කියන්නේ කියලා. යම්කිසි පද්ධතියක් මගින් පරිශීලකයා ලබා ගන්න සේවාවන්. එහෙම නැත්නම් පරිශීලකයා ඉටු කරගන්න කාර්යයන් අපි කියනවා කාර්යබද්ධ අවශ්‍යතා කියලා. මේක සමහර විට මෙහෙම කිව්වට එකපාරටම තේරෙන්නේ නැහැ. උදාහරණ ගණනාවක් අපි සලකා බලලා ඒ උදාහරණත් එක්ක තමයි තේරුම් ගන්න වෙන්නේ. අපි සරල උදාහරණයක් ගත්තොත් මම ගන්නම් පාපැදියක් බයිසිකල් එකක්. බයිසිකලය කියන පද්ධතිය ගත්තම පරිශීලකයා බයිසිකල් එකක් පාවිච්චි කරලා එක් ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට ගමන් කරනවා. ඒතර ඒක අපි පරිශීලකයට ඉටු වෙන කාර්යයක්. ඒ නිසා අපි කියනවා මේක කාර්යබද්ධ අවශ්‍යතාවයක් කියලා. ඒතකොට ඒක තැනක ඉඳන් තවත් තැනකට ගමන් කිරීම කාර්යබද්ධ අවශ්‍යතාවයක්. දැන් ඒ ප්‍රධාන කාර්යබද්ධ අවශ්‍යතාවයේ වටා ගොඩනැගුණු
තවත් කාර්යබද්ධ අවශ්‍යතාවයන් සමූහයක් තියෙන්න පුළුවන්. දැන් අපි බයිසිකල් එක ගත්තොත් බයිසිකලෙන් එක් තැනක ඉඳන් තවත් තැනකට ගමන් කිරීම පරිශීලකයාගේ අවශ්‍යතාවය. මේ පද්ධතිය භාවිතා කරන අයගේ මූලික අවශ්‍යතාවය බයිසිකල් එකක් ගන්න එකටනේ. ඒතර දැන් ඒ ගමන් කිරීම කියන එක ගත්තම සාමාන්‍ය පුද්ගලයෙක් පාපැදියක් භාවිතා කරලා එහාට මෙහාට යන්න ළඟට කඩේට යන්න ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. මීට අමතරව රේස් පදින පුද්ගලයෙක් පාපැදියක් භාවිතා කරන්නේ රේස් එකක් යන්න. මාළු විකුණන මාළු වෙළෙන්දෙක් පාපැදියක් භාවිතා කරන්නේ මාළු විකුණන්න. ඒ වගේ විවිධ අවශ්‍යතා මත මේ පාපැදිය භාවිතා වෙන්න පුළුවන්. ඒතර ඒවා පරිශීලකගේ අවශ්‍යතාවය අනුව කාර්යබද්ධ අවශ්‍යතාව වෙනවා. ඊට අමතරව දැන් මේ ප්‍රධාන කාර්යබද්ධ අවශ්‍යතාවය වටා ගොඩනැගුණු දේවල් තියෙනවා කියලා මම කිව්වනේ. දැන් බයිසිකලයේ තැනක ඉඳන් තවත් තැනකට ගමන් කරනකොට ඒ බයිසිකලයේ තියෙන රෝදය. රෝදය කියන්නේ කාර්යබද්ධ අවශ්‍යතාවයක්. බ්‍රේක් කියලා කියන්නේ තිරිංග. මේ බ්‍රේක් කාර්යබද්ධ අවශ්‍යතාවයක්. මම මේ බයිසිකලයේ කියන උදාහරණය දුවේ පුතේ ගත්තේ බොහොම සරල උදාහරණයක් ඔබට පේන්න තියෙන උදාහරණ නිසා. සීට් එක බයිසිකලේ යනකොට අපි වාඩි වෙලා යනවා. හැන්ඩල් එක බයිසිකලේ හරවන්න පාවිච්චි කරනවා නේද? ඉතින් මෙන්න මේ විදිහට මේවා අපි කාර්යබද්ධ අවශ්‍යතාව කියලා ගන්න. දැන් අර මම කියවනේ විශේෂ කාර්යයන්ට මාළු විකුණන කෙනෙක් බයිසිකල් එකේ ලගේජ් එකට නැත්නම් අර පිටිපස්සේ හයි කරලා තියෙන යම් කිසි දෙයක් තබාගෙන යන්න පුළුවන් කොටස. ඒක මාළු විකුණන කෙනෙකුට නැත්නම් වෙළෙන්දෙකුට කාර්යබද්ධ අවශ්‍යතාවයක් වෙනවා. ඒකෙන් යම් කිසි කාර්යයක් ඉටු කරගන්නවා පරිශීලකයා. ඒ සාමාන්‍ය කෙනෙක් ඒකේ කාර්යයක් ඉටු කරගන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට පද්ධතිවල කාර්යබද්ධ අවශ්‍යතාව ඍජුවම පරිශීලකයට කාර්යයක් කර දෙන අවශ්‍යතාවයන් වලට අපි කියනවා කාර්යබද්ධ අවශ්‍යතාව කියලා. මේ කාර්යබද්ධ අවශ්‍යතාවට ඕනනම් කියන්න පුළුවන් පද්ධතියට අනිවාර්යයෙන්ම තිබිය යුතු අංග කියලා. ඒ පද්ධතිය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන අංග වලට අපි කියනවා කාර්යබද්ධ අවශ්‍යතාව කියලා. බයිසිකලේ උදාහරණයක් ගත්තොත් ඕනෑම බයිසිකලයක අනිවාර්යයෙන්ම තියෙන කොටස් ටික තියෙනවනේ. ඒව කාර්යබද්ධ අවශ්‍යතාව. අනිවාර්යයෙන්ම හැම බයිසිකලයකම තියෙන කාර්යබද්ධ අවශ්‍යතාව. වාහන ගත්තම එක එක වාහනවල අලුත් ඔප්ෂන්ස් එනවා. හැබැයි අනිවාර්යයෙන්ම තියෙන කොටස් ටිකක් තියෙනවා. ඒව අපි කියනවා කාර්යබද්ධ අවශ්‍යතාව කියලා. ඉතින් මෙන්න මේ වගේ අපි මෘදුකාංග පද්ධතියක් වෙත යමු වුණොත් දුවේ පුතේ. මෘදුකාංග පද්ධතියකත් අනිවාර්යයෙන්ම තියෙන අවශ්‍යතාව තියෙනවා. දැන් අපි හිතමු පේරෝල් සිස්ටම් එකක්. වැටුප් ගණනය කිරීමේ පද්ධතියක්. මේකෙදී ඇටෙන්ඩන්ස් ගන්න එක. ඒ කියන්නේ පැමිණීම සටහන් කරගන්න එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එහෙම නැතුව වැටුප් ගණනය කිරීම ඉතින් එහාට කරගෙන යන්න බෑ. ඒතර ඒක කාර්යබද්ධ අවශ්‍යතාවයක්. වැටුප් ගණනය කිරීම, එකතු කිරීම, අඩු කිරීම, මේ වගේ ගණනය කිරීම ගත්තම ඒක කාර්යබද්ධ අවශ්‍යතාවයක් වෙනවා. ඒ වගේම අවසන් වැටුප ගණනය කර ලබා ගැනීම ඒකත් කාර්යබද්ධ අවශ්‍යතාවයක් වෙනවා. අඩුවිය යුතු කොටස් අඩුවීම ලෝන් අරගෙන තියෙනවා නම් වැටුපෙන් අඩු වෙනවා. එහෙම නැත්නම් නිවාඩු අරගෙන තියෙනවා නම් ඊට දාලා යම් කිසි මුදලක් අඩු වෙනවා. ඉතින් ඒ විදිහට අඩුවිය යුතු දේවල් EPF, ETF අඩු වෙනවා. ඒවා අපි කාර්යබද්ධ අවශ්‍යතාව විදිහට සලකනවා මේ වැටුප් ගණනය කිරීමේ පද්ධතිය. අපි ගත්තොත් ATM යන්ත්‍රයක්. ATM යන්ත්‍රයකින් ATM පද්ධතියක්, ATM සිස්ටම් එකක් ගත්තම ඒකේ මුදල් ලබා ගැනීම කාර්යබද්ධ අවශ්‍යතාවයක්. CDM එකක් ගත්තම කෑෂ් ඩිපොසිට් මැෂින් එකක් ගත්තම මුදල් තැන්පත් කිරීම ඒකත් කාර්යබද්ධ අවශ්‍යතාවයක්. මුදල් ලබා ගැනීම කාර්යබද්ධ අවශ්‍යතාවයක්. ශේෂය පරීක්ෂා කිරීම කාර්යබද්ධ අවශ්‍යතාවයක්. ඉතින් මේ විදිහට යම්කිසි පද්ධතියකින් සිදුවන මූලික කාර්යයන් අනිවාර්යයෙන්ම වෙන්න ඕනි කාර්යයන් වලට අපි කියනවා කාර්යබද්ධ අවශ්‍යතාව කියලා. Soft Logic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක ප්‍රබුද්ධ ශ්‍රීමාල් ආචාර්යතුමා සමග අපි ICT ඉගෙන ගනිමු. හොඳයි, විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වුණේ සිතේ FM Soft Logic Life ගුරු ගෙදරත් එක්ක. ඉතින් අපි සාකච්ඡා කරමින් හිටියේ කාර්යබද්ධ අවශ්‍යතාව පිළිබඳව. අද පද්ධති විශ්ලේෂණයේදී අවශ්‍යතා විශ්ලේෂණය කියන කොටසේ වැදගත් කොටසක් උසස් පෙළ විෂය නිර්දේශයේ තියෙන මේ අවශ්‍යතා විශ්ලේෂණයට අදාළ කාර්යබද්ධ අවශ්‍යතා තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. ඊළඟට අපි බලමු කාර්යබද්ධ නොවන අවශ්‍යතා මොනවද කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා non functional requirements කියලා. කාර්යබද්ධ නොවන අවශ්‍යතා දුවේ පුතේ පද්ධතියකට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙව නෙමෙයි. දැන් සමහර කාර්යබද්ධ නොවන අවශ්‍යතා පරිශීලකයා විසින්මත් සඳහන් කරනවා. උදාහරණයක් විදිහට මම ගන්නම් අර බයිසිකලයේ කියන උදාහරණය.
පරිශීලකයා කියනවා මට රතු පාට බයිසිකල් එකක් ඕනේ කියලා. බයිසිකලේ ගාලා තියෙන තීන්ත මේකේ වර්ණය රතු පාටින් ඕනේ නැත්නම් නිල් පාටින් ඕනේ කියලා. එතකොට දැන් මේ නිල් පාට හෝ රතු පාට කියන එකකින් කාර්යයක් වෙන්නේ නැහැ. හැබැයි පරිශීලකයා කියනවා මට නිල් පාට බයිසිකල් එකක් නැත්නම් රතු පාට බයිසිකල් එකක් ඕනේ කියලා. ඉතින් ඒක කාර්යබද්ධ නැහැ. හැබැයි කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් කිසිම කාර්යයක් ඉටු වෙන්නේ නැහැ ඒ වැඩෙන්. ආලේපණයෙන් ඒ තින්ත එකෙන් කිසි කාර්යයක් ඉටු වෙන්නේ නැහැ. හැබැයි පරිශීලකයා ඉල්ලන්නත් පුළුවන්. දැන් තවත් සමහර කාර්යබද්ධ නොවන අවශ්‍යතා. බයිසිකල් එකේ නිෂ්පාදකයන් මේකට විවිධ ස්ටිකර් විවිධ ලේබල් වගේ දේවල් අලවල වෙනවා. ඒතර ඒකිනුත් කිසිම කාර්යයක් වෙන්නේ නැහැ. හැබැයි ඒක පරිශීලකයා ඉල්ලන්නෙත් නැහැ. බයිසිකල් එක පදින කෙනාට අදාළ වෙන්නේ නැහැ ඒකේ තියෙන ස්ටිකර්. පද්ධති නිර්මාණකරුවෝ ඒවා අඩංගු කරලා එවනවා. එහෙනම් බලන්න කාර්යබද්ධ නොවන අවශ්‍යතා පරිශීලකයා විසින් සඳහන් කරන්නත් පුළුවන්. ඒ වගේම පරිශීලකයා විසින් සඳහන් නොකර තියෙන්නත් පුළුවන්. කාර්යයක් වෙන්නේ නැති ඍජුවම කිසියම් කාර්යයක් වෙන්නේ නැති අවශ්‍යතාව වලට අපි කියනවා කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියලා. බොහෝ විට මේ කාර්යබද්ධ නොවන අවශ්‍යතා පද්ධතියක තියෙන්නේ මේ පද්ධතියේ සාමාන්‍ය කාර්ය තව ටිකක් කාර්යක්ෂම කරන්න. අපි ගමු ATM පද්ධතියක්. ATM පද්ධතියක ATM සිස්ටම් එකක මම කලින් ඔබට සඳහන් කළා මුදල් ඇතුළත් කිරීම, කෑෂ් ඩිපොසිට් එක, ඒ වගේම මුදල් ලබා ගැනීම, කෑෂ් විත්ඩ්‍රෝවල් කියන එක, ඒ වගේම බැලන්ස් ඉන්ක්වයරි අපිට ශේෂය පරීක්ෂා කිරීම මේ තුනම කාර්යබද්ධයි. හැබැයි මෙහෙම තිබුණොත් ඊටා වේගයෙන් මුදල් නිකුත් කිරීම, වේගයෙන් මුදල් නිකුත් කිරීම, ඊටා ඉක්මනින් අපිට තත්පර 2ක් ඇතුළත මුදල් නිකුත් කිරීම. අන්න ඒක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් විදිහට අපි ගණන් ගන්නෙ. මුදල් නිකුත් කිරීම හරි ඒක කාර්යබද්ධයි. මේ මුදල් නිකුත් කිරීම වේගින් වෙන්න පුළුවන්, හිමින් වෙන්නත් පුළුවන්. සමහර ATM machines අපි දන්නවා හරි slow. බොහොම හිමීට තමයි cash අපිට දෙන්නේ. සමහර ATM machines බොහොම ඉක්මනින් අපිට ඒකේ මුදල් ලබා දෙනවා. ඉතින් මුදල් ලබා දීම කාර්යබද්ධයි. මුදල් ලබා දීමේ වේගය අඩු වැඩි වීම කාර්යබද්ධ වෙන්නේ නැහැ. මං හිතන්නේ දොළ පුතාලට හොඳට පැහැදිලි ඇති. ඉතින් මේ විදිහට යම්කිසි පද්ධතියකින් ඉටුවන කාර්යම තව ටිකක් කාර්යක්ෂම කරන්න අපි යම්කිසි උපක්‍රම භාවිතා කරනවා නම් ඒවා කාර්යබද්ධ නොවන අවශ්‍යතාව වෙන්න පුළුවන්. ඊට අමතරව තවත් සමහර කාර්යබද්ධ නොවන අවශ්‍යතා මේ පද්ධති නිර්මාණකරුවන් විසින් සේවාලාභියව සතුටු කරන්න භාවිතා කරනවා. සමහර අමතර අලුතෙන් වෙනත් එක අංග අපි ගත්තොත් ජංගම දුරකථනයක්. ජංගම දුරකථනය කියන එක මම මේ කියන්නේ ස්මාර්ට් දුරකථනය නෙමෙයි. ජංගම දුරකථනය කියන එක ගත්තම ජංගම දුරකථනයක කාර්යබද්ධ අවශ්‍යතාව වෙන්නේ දුරකථන ඇමතුමක් ලබා ගැනීම, එහා මෙහා ගෙන යා හැකිවීම, ඒ වගේම SMS පණිවිඩයක් යැවීම වගේ දේවල්. දැන් ඔබ දන්නවා කාලයත් එක්ක මේ නිෂ්පාදකයන්ගේ තරඟය නිසා ජංගම දුරකථනයට විවිධ අංග එකතු වුණා. සින්දු අහන්න පුළුවන් වුණා. කැමරාවක් ආවා. විවිධ රින්ගින් ටෝන්ස් අපිට අවශ්‍ය විදිහට මාරු කරන්න පුළුවන් වුණා. ඉතින් මේ විදිහට ජංගම දුරකථනයේ එන්න වැඩි දියුණු වුණා. අන්තිමට ජංගම දුරකථනයේ වැඩි දියුණු වෙලා මේක ස්මාර්ට් දුරකථනයක් දක්වාම අද ඇවිත් තියෙනවා. ඒතර ස්මාර්ට් දුරකථනය ගත්තම ස්මාර්ට්ෆෝන් එක ස්මාර්ට් දුරකථනයේ කාර්යබද්ධ අවශ්‍යතාව වෙනස්. හැබැයි ජංගම දුරකථනයේ සාමාන්‍ය ජංගම දුරකථනයක කාර්යබද්ධ අවශ්‍යතාව වෙනස්. සාමාන්‍ය ජංගම දුරකථනයක මූලික කාර්යබද්ධ අවශ්‍යතා කිහිපයයි තියෙන්නේ. ඒ වගේ හවුසින් එක, ඒ වගේ මේකේ විකිරණශීලීත يعني විකිරණ නිකුත් කිරීම, හානිකර විකිරණ වගේ දේවල්, එකෙන් අපිට අහිතකර කිරණ, ඒ කියන්නේ රේඩියේෂන් නිකුත් කිරීම වගේ දේවල් ගොඩක් වැඩි නම් ඒ වගේ දේවල් අඩු කිරීම මේව කාර්යබද්ධ නොවන ඒවා. පරිශීලකයා වෙනුවෙන් සමහර විට මේක වෙනස් මොන හරි වෙනස්කම් කරලා නිෂ්පාදකයන් විසින් ඒවා නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට කාර්යබද්ධ අවශ්‍යතා, කාර්යබද්ධ නොවන අවශ්‍යතා ඔබට පහසුවෙන් මම හිතන්නේ දැන් හඳුනා ගන්න පුළුවන්. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක ප්‍රබුද්ධ ශ්‍රීමාල් ආචාර්යතුමා සමග අපි ICT ඉගෙන ගනිමු. හොඳයි. අපි ඊළඟට බලමු මොනවද මේ සංරෝධන නැත්තම් constraints කියලා. සංරෝධන කියන්නේ සේවාලාභියා සඳහන් කරන්නෙත් නැති සේවාව සපයන කෙනා, ඒ කියන්නේ නිර්මාණය කරන කෙනා පද්ධතිය ඒගොල්ලන් සඳහන් කරන්නෙත් නැති තවත් විශේෂ අවශ්‍යතාවයන් තියෙන පුළුවන්. අපි ඒකට අවශ්‍යතාවයන් කියලා කිව්වට ඒවා මේ පද්ධතිය නිර්මාණයේදී මුහුණ දෙන්න වෙන දේවල්. දැන් ඔබ දන්නවා මම කලින් සඳහන් කරපු කාර්යබද්ධ අවශ්‍යතා සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියන දෙකම, ඒ අවශ්‍යතාවන් දෙකම පරිශීලකයා විසින් කියන්නත් පුළුවන්. නැත්තම් කොහොමත් මේ පද්ධතියට ඇතුළත් කරන්න සිද්ධ වෙනව වෙන්නත් පුළුවන්. හැබැයි මේ සංරෝධන නැත්තම් constraints කියන ඒවා
කවුරුවත් සඳහන් කරන දේවල් නෙමෙයි. මේ පද්ධතිය නිර්මාණයේදී ඉබේටම මුහුණ දෙන්න වෙන දේවල්. මේ සංරෝධනත් විවිධ වර්ග වලට වෙන් කරන්න පුළුවන්. මූල්‍යමය සංරෝධන කියලා එකක් තියෙනවා. අපි කියනවා financial constraints කියලා. මේ financial constraints කියන්නේ පද්ධතියක් නිර්මාණය කරනකොට ඒකට යම්කිසි පිරිවැයක් යනවා. ලාභය නෙමේ දුවේ පුතේ, පිරිවැය. ලාභය කියලා කියන්නේ පද්ධතිය නිර්මාණකරුවෝ මේකෙන් උපයන ගාණක්නේ. එහෙම නෙමේ. මේකෙන් මේ සඳහා වැයවන මුදලක් තියෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. ඒක දෙපාර්ශවයේම පාලනයෙන් පිට තියෙන. අපි කියනවා beyond the control of developers and clients කියලා. ඒතර මේ දෙපාර්ශවයේම පාලනයෙන් එහාට ගිහිපු දේවල් වලට අපි කියනවා සංරෝධන කියලා. ඒතර මම කිව්වාගේ පිරිවැය කියන එක, ලාභය කියන එක අපිට අඩු කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන්. ඒ පද්ධති නිර්මාණයෙන් ලැබෙන ලාභය නිසා යන මුදල පාලනය කරන්න පුළුවන්. හැබැයි කොස්ට් එක කියන එක පාලනය කරන්න බෑ. පිරිවැයක් යනවා කොහොමත් නිර්මාණකරුවන්ට. එතකොට ඒ වගේ දේවල් අපි කියනවා සංරෝධන කියලා. Soft Logic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක ප්‍රබුද්ධ ශ්‍රීමාල් ආචාර්යතුමා සමග අපි ICT ඉගෙන ගනිමු. ඊළඟට මේ අපි තව තියෙනවා ස්ටෑන්ඩඩ් කන්ස්ට්‍රේන්ට්ස් කියලා. ඒ කියන්නේ ප්‍රමිතිගත, ප්‍රමිතිමය අවශ්‍යතා තියෙනවා. ප්‍රමිතිමය සංරෝධන තියෙනවා. ඒ කියන්නේ සමහර පද්ධති නිර්මාණය කරනකොට ප්‍රමිතියකට හදන්න ඕන. Tamanට ඕන විදිහට හදන්න බෑ. ජංගම දුරකථනයක් නිර්මාණය කරනකොට ඒකට සිග්නල්ස් එන ෆ්‍රීකවන්සි එකක්, ඒවට අදාළ යම්කිසි තාක්ෂණයක් තියෙනවා. ඒ අනුව නිර්මාණය කරන්න ඕනේ. රූපවාහිනී යන්ත්‍රයක් නිර්මාණය කරනකොට ඒ රූපවාහිනී යන්ත්‍රයේ ඒ රටේ පේන්න නම් ඊට අදාළ සංඛ්‍යාතය, ඊට අදාළ ෆ්‍රීකවන්සි එකකින් මේක නිර්මාණය කරන්න ඕනේ. මේකේ තියෙන ඇන්ටනා ගත්තම මේකට යොදන ඒ උපකරණ ඒ රටට ගැලපෙන විදිහට හදන්න සිද්ධ වෙනවා. ඒක දෙපාර්ශවයේම පාලනයෙන් පිට තියෙන එකක්. ගුවන්විදුලි යන්ත්‍රයක් ගත්තම දැන් අපි ඔබ සිත 88.8 කියන සංඛ්‍යාතයෙන් ඔබේ ගුවන්විදුලි යන්ත්‍රය ටියුන් කරලා තියෙනවා. දැන් ලංකාවේ යම් කිසි සංඛ්‍යාත පරාසයක් තියෙනවා. ලංකාවේ මේ FM බෑන්ඩ් එකට අනුව තමයි ලංකාවට එන ගුවන්විදුලි යන්ත්‍ර නිර්මාණය කරලා තියෙන්න ඕන. තවත් සමහර රටවල් තියෙනවා සංඛ්‍යාත පරාසය, මේ බෑන්ඩ් එක, මේ ෆ්‍රීකවන්සි බෑන්ඩ් එක වෙනස් රටවල් තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට කිසියම් රටක ප්‍රමිතියකට අනුව, එහෙම නැත්නම් ඒ පද්ධති විශේෂයට අදාළ වූ ප්‍රමිතියකට අනුව නිර්මාණය කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. අපි මේවට කියනවා ප්‍රමිතිමය සංරෝධන නැත්නම් ස්ටෑන්ඩඩ් කන්ස්ට්‍රේන්ට්ස් කියලා. මීට අමතරව ලීගල් කන්ස්ට්‍රේන්ට්ස් කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ නෛතික සංරෝධන. කියන සමහර පද්ධති නිර්මාණය කරනකොට ඒ රටේ නීතියට අනුව නිර්මාණය කරන්න ඕනේ. වාහනයක් නිර්මාණය කරනකොට තියෙනවා ප්‍රමිතියක් වගේම නීතියක්. ඒ නීතිවලට අනුව වාහනේ අපි ගත්තොත් රියදුරු ආසනය සමහර රටවල් දකුණු පැත්තෙන් සවි කරලා තියෙනවා. රියදුරුට අදාළ වෙන ඒ කට්ටලයම. සමහර රටවල් වම් පැත්තෙන් තියෙනවා. ඒතර ඒක ඒ රටේ නීතියට අනුව තමයි නිර්මාණය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. සමහරට අපි කැමති වාහනේ රියදුරු ආසනයේ වම් පැත්තෙන් තිබුණා. මේව නිෂ්පාදනය කරන නිෂ්පාදනකරුවොත් කැමති එකම පැත්තකින් වාහන වලට මේව නිර්මාණය කරලා එවන්න. ඒත් විවිධ රටවල් නීති අනුව අපිට එහෙම සිදු කරන්න විදිහක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ සමහර අවශ්‍යතා තියෙනවා නීතියක් නිසා ඒවා ඒ ආකාරයෙන් සිද්ධ කරන්න වෙන. අපි මේවට කියනවා legal constraints නැත්නම් නෛතික සංරෝධන කියලා. ඉතින් දුවේ පුතේ මෙන්න මේ විදිහට පද්ධති නිර්මාණයේදී අපිට මුහුණ දෙන්න වෙන විවිධ අවශ්‍යතාවයන් තියෙනවා. ඒවට අපි කියන්නේ constraints නැත්නම් සංරෝධන කියලා. මීට අමතරව තව කිහිපයක් තියෙනවා ආරක්ෂාව හා සම්බන්ධ දේවල්. ඒ වගේ විවිධ තවත් මේන්ටේනින් වලට නඩත්තු වලට අවශ්‍ය විදිහට මේ පද්ධති නිර්මාණ කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ සමහර අවශ්‍යතා තියෙනවා. ඒවා දෙපාර්ශ්වයෙන්ම පාලනයෙන් පිට තියෙන දේවල්. ඒත් ඒවා ඇතුළත් කරන්න සිද්ධ වෙන. මේවට අපි කියනවා සංරෝධන නැත්නම් constraints කියලා. අපි නම් මේ සඳහා උදාහරණ කිහිපයක් බලමු. දැන් ඔබ දන්නවා අවශ්‍යතා විශ්ලේෂණයේදී එන කාර්යබද්ධ අවශ්‍යතා කියන්නේ මොනවද කියලා. කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියන්නේ මොනවද කියලා. ඒ වගේම සංරෝධන කියන්නේ මොනවද කියලා. මම උදාහරණ කිහිපයක් ඔබට පැහැදිලි කරලා දෙන්නම්. අන්තර්ජාල බැංකුකරණ පද්ධතියක් ගත්තොත් ඔන්ලයින් බැංකින් සිස්ටම් එකක්. මුදල් යැවීම, ගිණුමකින් ගිණුමකට මුදල් යැවීම කාර්යබද්ධ අවශ්‍යතාවයක්. ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීම කාර්යබද්ධ අවශ්‍යතාවයක්. වෙනත් බැංකුවක වෙනත් ගිණුමකට මුදල් ලැබීම කාර්යබද්ධ අවශ්‍යතාවයක්. ස්ටෑන්ඩින් ඕඩර්ස් ස්ථාවර නියෝග සකස් කිරීම කාර්යබද්ධ අවශ්‍යතාවයක්. බිල්පත් ගෙවීම කාර්යබද්ධ අවශ්‍යතාවයක්.
මේ පද්ධතියේ වේගය ඉතා ඉක්මනින් මේ පද්ධතිය අපි කියන්නේ ලෝඩ් වෙනවා කියලා ඉක්මනින් මේ පද්ධතිය විවෘත වීම. ඒක කාර්යබද්ධ නැහැ. එහෙම තියෙනවා නම් හොඳයි. කාර්යබද්ධ නොවන අවශ්‍යතා අපි කියන්නේ ඇත්නම් වඩා හොඳයි කියලා. එහෙම තියෙන්න පුළුවන් නම් හොඳයි. අපි කියන්නේ it's nice to have කියලා. ඉංග්‍රීසියෙන් අපි කියනවා මේකට. අපි ඉංග්‍රීසි මාධ්‍ය දුවල පුතාලා මේක ලියනකොට ගොඩක් වෙලාට මේ වාක්‍ය ඔබට බලන්න පුළුවන්. විභාගයට මේ වගේ දේවල් බහුවාර ප්‍රශ්න පත්‍රය වගේ තිබුණොත් මේ වගේ යෙදුම් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ඒ පද්ධතියට අදාළ අතුරු මුහුණත ලස්සන ඇප් එකක් නිර්මාණය කරලා තිනවා. මේ ඇප් එක හරි ආකර්ශනීයයි. ඒ වගේම හොඳ යූසර් ෆ්‍රෙන්ඩ්ලි පරිශීලක හිතයිශී අතුරු මුහුණතක් තියෙන්නේ. මේකේ ග්‍රැෆිකල් යූසර් ඉන්ටර්ෆේස් එක ගොඩක් ඇට්‍රැක්ටිව්. ඉතින් ඒ එකක්වත් කාර්යබද්ධ නැහැ. කාර්යබද්ධ නොවන අවශ්‍යතා. මේ පද්ධතිය ආරක්ෂාකාරී වෙන්න ඕන. මේකින් අපි මුදල් යැවීම සිදු කරනකොට බොහොම ආරක්ෂාකාරීව මුදල් යවන්න පුළුවන් නම් හොඳයි. ඔව් ඒක කාර්යබද්ධ නොවන. මේ මුදල් යැවීමේදී දවසකට අදාළ මුදල් ප්‍රමාණය දවසට යවන්න පුළුවන් මුදල් ප්‍රමාණය සීමා සහිත වෙනවා. උපරිමයේ ලක්ෂ 2යි. ඒක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක්. මුදල් යැවීම කාර්යබද්ධයි. මුදල් යවනකේ සීමාව කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් වෙනවා. non functional වෙනවා. ශ්‍රී ලංකාව ඇතුළත මේ ඔන්ලයින් බැංකින් ඇප් එකක රුපියල් වලින් ගනුදෙනු කරන්න අවශ්‍යයි. එතකොට දුවේ පුතේ ඒක සංරෝධනයකට තමයි වැටෙන්නේ. මොකද ඒක යම්කිසි ස්ටෑන්ඩඩ් එකක් හෝ නීතියක් අනුව සිදුවෙන දෙයක් නිසා. ඉතින් මම හිතන්නේ දැන් ඔබට හොඳටම පැහැදිලි ඇති කාර්යබද්ධ අවශ්‍යතා සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියන්නේ මොනවද කියලා. ඒ වගේම සංරෝධන කියන්නේ මොනවද කියලා. දුවේ පුතේ ඔබ නිවසේ ඉන්න ගමන් මේ දවස්වල විවිධ පද්ධතීන් තනිව මතක් කරලා ඒ සඳහා ඔබම කාර්යබද්ධ නොවන අවශ්‍යතා මොනවද කියලා සොයා ගන්න උත්සාහ කරන්න. යම්කිසි ගැටලුවක් තිබුණොත් ඔබට එවන්න පුළුවන් අපිට 88 Facebook පිටුව හරහා. මේ දිනවල බොහෝ ගැටලු අපිට යොමු වෙනවා. අපි කාල වේලාවත් එක්ක ඉදිරියේදීව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට බොහෝ දරුවෝ දිනපතා විවිධ ගැටලු එවනවා. ඒත් අපි ඉදිරියේදී ඔක්කොම එකතු කරගෙන එක දවසක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් අපි අද බොහෝ දේවල් සාකච්ඡා කළා. පද්ධති විශ්ලේෂණයේ එන කාර්යබද්ධ අවශ්‍යතා, කාර්යබද්ධ නොවන අවශ්‍යතා සහ සංරෝධන පිළිබඳව. ඉතින් ලබන සතියේත් මේ වගේම වැදගත්ම පාඩමකින් හමු වෙමු. ඔබට එතෙක් සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් ඔබට. Soft Logic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. Soft Logic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කිව්වේ. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life.